අයිබෝවන් වාසනාවන්ත සුවදායක දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා. වැඩ කරන සතියේ දවස්වල අද දෙවෙනි දවස අඟහරුවාදා දවස සතියෙන් ආරම්භ වෙච්ච සඳුදා දවසෙන් ආරම්භ වෙච්ච සතිය තුල අපි පත්තර බලමු. අද අඟහරුවාදා පත්තරවල සිරස්තල කොහොමද කියලා අපි පිටුවෙන් පිටුව ප්‍රවෘත්ති හැටියට බලන්නයි සූදානම් වන්නේ. මේ දවස්වල සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්න ගැටලු ගණනාවක් පත්තරවල අද තියෙනවා. ප්‍රධාන ප්‍රවෘත්ති ඒ වගේම අතුරු සිරස්තල විසඳුනුත් ගණනාවක් තියෙනවා. ඒවා මොනවද කියලා අපි බලමු. හැබැයි ඊට ඉස්සර වෙලා විභාග දෙකක් ලියලා දරුවෝ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ. සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළ දක්වා ගෙවෙන කාලය තුල දරුවන්ට මොනවද කරන්න තියෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ අද ලොකුවට තියෙනවා. මෙන්න විසඳුමක් තියෙනවා අද දිනමින පත්තරේ ප්‍රධාන සිරස්තලය. අපි බලමු. දරුවන්ගේ ඡායාරූපයකුත් එක්කයි ප්‍රවත වාර්තා කරන්නේ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල එනතෙක් පාසලේ මාස 3ක වෘත්තීය පාඨමාලා කියලා මේ තොරතුරු වාර්තා කරන්නේ. සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යතුමා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ඩිප්ලෝමා සහතික ප්‍රදාන උත්සවයකට සහභාගී වුණා. එතනදී තමයි මේ හෙළිදරව් එතුමා කරන්නේ. ඉතින් පාසල් දහසකට අධිවේගී අන්තර්ජාල පහසුකම් ලබා දීමටත් කටයුතු කරනවා කියලා අධ්‍යාපන අමාත්‍යතුමා සඳහන් කරලා තියෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ අවසන්ව ප්‍රතිඵල ලැබෙන තෙක් මාස 3ක කාලය තුලදී දරුවන්ට පාසලේදීම වෘත්තීය පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කරනවා. ඉතින් මේ පාඨමාලාව පිළිබඳව කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන කාරණේ එතුමා පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. විදේශගතව පවතින පුහුණු ශ්‍රම ඉල්ලුමට සරලන පුහුණුවක් ලබා දිය හැකි පරිදි රට පුරා පිහිටුවා ඇති මධ්‍යස්ථාන වලින් පාඨමාලා හැදෑරීමේදී එහි කාලය අඩු කර ගැනීමට පාසලේදී මූලිකව ලබන මෙම වෘත්තීය පුහුණු පාඨමාලා කාලය ඉවහල් කරගත හැකි බව තමයි අමාත්‍යතුමා සඳහන් කරන්නේ. ඉතින් සාමාන්‍ය පෙළ උසස් පෙළ ලිව්වට පස්සේ පාසලට යන්නත් වෙනම දිනයක් තියෙනවා. ඒ දිනවලට අමතරව පාසලට යන්න බැහැ දරුවන්ට උනත්. නමුත් මේ தත්ත්වය වෙනස් කරලා පාසලේ එදිනෙදා වෘත්තීය පාඨමාලා හදාරීමට අවස්ථාව ලබා දීම හොඳ කටයුත්තක් හැටියට තමයි උදේ පාන්දර අපිට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. දැන් අධ්‍යාපන ශාස්ත්‍රයෙන් කෙලිම සෞඛ්‍ය ශාස්ත්‍රයට අපි එමු. පිටුවෙන් පිටුව පත්තර බලන වෙලාවේ දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මෙන්න මේ සෝචනීය පුවතක් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් වාර්තා කරන්නේ කුලියාපිටියේ දැරිය මියගියෙත් එන්නතේ වරදකින්ද කියලා ප්‍රශ්නාර්ථයක් සහිතව මේ වාර්තා කරනවා. ඉතින් ලංකාදීප පුවත්පතට අපිට ඊට කලින් අවධානය යොමු කරොත් හොඳයි කියලා හිතනවා. ප්‍රධාන සිරස්තලය ලංකාදීප පුවත්පතේ ඒ නිසා එන්නතගත් දරුවා පහුවදා මිය ගිහින් කියලා තොරතුරු වාර්තා කරන්නේ. පරීක්ෂණයක් නැතුව මරණයට හේතුව කියනු බෑ. ඒ කතාව ඇත්ත. ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂතුමා හිම සඳහන් කරන්නේ මාස 4ක් වයසෙති තම සිඟිති දියණියට හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් එන්නතක් ලබා දීමෙන් පසු රෝගාතිරව මිය ගිය බව සඳහන් කරමින් එම සිඟිත්තියගේ පියාවන හර්ෂණ ප්‍රදීප් රත්නායක නැමැත්තෙකු පෙරේදා පැමිණිල්ලක් කර තිබෙනවා කුලියාපිටිය මූලස්ථාන පොලිසියට. ඉතින් මෙසේ මිය ගොස් තියෙන්නේ කුලියාපිටිය ඉහළ ගොමුගමුව ප්‍රදේශයේ පදිංචි වික්‍රම ආරච්චිලාගේ නන්දානි නිම්නාදී සේනානායක නැමැති සිඟිති දියණිය ඊටාම නිරෝගී තත්වයක අය ඉඳලා තියෙන්නේ. ඇගේ ඡායාරූපයකුත් මේ පුවතේ සඳහන් වෙනවා. ඉතින් අවුරුදු මාස 4න් ලබා දිය යුතු එන්නත ලබා දීමට යාමේදී තමයි මේ විදිහට මරණය සිදු වී තිබෙන බව තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් කිසිම වෛද්‍යවරයෙක් කිසිම හෙදියක් හිතා මතානම් මේ ගැබිනි මවකගේ කුස තුල සිටින දරුවාගේ සිට 80 වයස් සම්පූර්ණ වෙච්ච ජීවිතයේ අවසන් විනාඩි කිහිපය තුල ඉන්න වියපත් වැඩිහිටියා දක්වාම ජීවිතය බේරා ගැනීම සඳහා තමයි කටයුතු කරන්නේ. හිතාමතා කිසි කෙනෙකුගේ ජීවිතයක් අහිමි කරන්නේ නැහැ. විශේෂයෙන්ම වෛද්‍යවරු සහ හෙදියන් දක්වන ඒ අප්‍රතිහත රැයක් දවාලක් නැතුව කරන සේවාව අගය කරන්නට ඕනේ. නමුත් මෙවැනි සිදුවීම් සිදුවන්නේ කුමන හේතුවක් නිසාද කියන කාරණයත් සොයා බලන්නට ඕනේ. අද දිවයින පත්තරෙත් මෙන්න ප්‍රධාන සිරස්තලය මේ සම්බන්ධයෙන්මයි වාර්තා කරන්නේ. කුලියාපිටියේ දැරිය මේ ගියෙත් එන්නතේ වරදකින්ද කියලා පරීක්ෂණයක් සිද්ධ කරනවා. මරණය ගැන විවෘත තීන්දුවක් ලබා දීලා තිබෙනවා. සිරුරේ කොටස් පරීක්ෂණ වලට යවා තිබෙන බව තමයි මේ විදිහට තොරතුරු දිවයින පුවත්පත වාර්තා කරන්නේ. ඉතින් ඇයට එන්නත ලබා දීමෙන් පසුව නිසි පියවර අනුගමනය කරලා තියෙනවා රෝහලෙන්. විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ විනාඩි 20ක් ඉන්න දරුවට ගැටලුවක් නැත්නම් යන්න පුළුවන් කියලා විනාඩි 20ක් ඉඳලා තියෙනවා. පසුදින තමයි මේ මරණය මේ ආකාරයෙන් සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බව වාර්තා කරනවා. අපි සෞඛ්‍ය ශාස්ත්‍රයේ තොරතුරු ওই විදිහට සොයාගෙන යන විට දිවයින පුවත්පතේම බාල ඖෂධ පිළිබඳව ප්‍රධාන ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ තත්ත්ව පරීක්ෂණවලදී ගුණාත්මක භාවය අඩු බව හෙළි වෙලා තිබෙනවා කියලා තොරතුරු සඳහන් කරනවා. බාල ඖෂධ සහ ශල්‍ය උපකරණ 64ක් ඉවතට
කියලා වාර්තා කරන්නේ. තත්වෙන් බාල බවට හඳුනාගත් ඩොලර් මිලියන ගණනාවක වටිනාකමකින් යුත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ 64ක් භාවිතයෙන් ඉවත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය පියවරගෙන තිබෙනවා කියලා මේ විදිහට දිවයින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි අද පුවත්පතට අවධානය යොමු කරමු. අද පත්තරෙත් ඡායාරූපයක් එක්කම මේ පිළිබඳව මේ සෞඛ්‍ය පිළිබඳව තමයි තොරතුරු වාර්තා කරන්නේ. මෙන්න ප්‍රවෘත්තිය බාල ඖෂධ භාවිත නොකරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරිපිට විරෝධතා ඒ විරෝධතා පුවරු මේ ඉදිරිපත් කරමින් ඔවුන් මේ පිළිබඳව මේ උද්ඝෝෂණයක නිරත වෙලා තිබෙනවා. ඉතින් වැඩිදුරටත් මෙහි සඳහන් වෙනවා එහිදී නිදහස් සෞඛ්‍ය සේවාවක් සඳහා වූ ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු වෛද්‍ය නිලාන් ප්‍රනාන්දු මහත්මයා සඳහන් කරලා තියෙනවා විශේෂ කාරණයක්. දැනට සෞඛ්‍ය සේවය තුළ සිදු වී තිබෙන රෝගී ජනතාව අන්තරටපත් කිරීමේ ක්‍රියාවලිය වහාම නවතා දැමීමට බලධාරීන් පියවර ගත යුතුයි. බාල ඖෂධ නිසා ජනතාව රජයේ රෝහල් පිළිබඳව වැරදි අවබෝධයක් ඇති කරගෙන තිබෙන්නේ. දුප්පත් ජනතාව රෝගී තත්ත්වයක් ඇති වුණාම පෞද්ගලික අංශයට ගිහිලා බෙහෙත් ගන්නවා. එයින් සිදුවන්නේ නිදහස් සෞඛ්‍ය සේවය අනතුරට ලක්වීම. ඖෂධවල තත්ත්වයේ පිළිබඳව ගැටලු ඇති වී තිබියදී ඇතැම් නිලධාරීන් කියනවා ඖෂධවල ප්‍රශ්නයක් නැහැ කියලා බලධාරීන් සඳහන් කරනවා. එහෙම කියන බලධාරීන්ට අපි කියනවා තත්ත්වයෙන් බාල ඖෂධ භාවිත කරලා පෙන්වන්න කියලා තමයි මේ වෛද්‍යවරයා සඳහන් කරන්නේ. තත්ත්වයෙන් බාල ඖෂධ භාවිත කරලා පුළුවන් නම් පෙන්වන්න කියන කාරණේ තමයි ඔහු අභියෝගාත්මකව සඳහන් කරන්නේ. අපි අද පත්තරෙන් ආපහු වතාවක් අරුණ පුවත්පතට අවධානය යොමු කරනු. අරුණ පත්තරෙත් සඳහන් වෙන්නේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක්. විශේෂයෙන්ම දොස්තරලා ලෙඩ වෙලා තියෙනවා, රෝහල් වැහිලා ගිහිල්ලා තියෙනවා, මතුගම කටුගහ හේන රෝහල වැසිලා තිබෙනවා. ඒ වගේම කලවාන රෝහලට පැනලා පෞද්ගලික කෝන්තරයක් නිසා පිහියෙන් ඇනලා තවත් මරණයක් සිද්ධ වෙලා තිබෙනවා. මේ වගේ කරුණු ගණනාවක් එක්ක තමයි අපි පත්තරවල ප්‍රවෘත්ති මොනවද කියලා බලන්නේ. මෙන්න අරුණ පත්තරේ සඳහන් වෙනවා ඖෂධ ශල්‍ය උපකරණ 64ක් බාල බව සඳහන් කරනවා. ඉතින් ඒ අනුව මේ අවුරුද්දකදී මේ පිළිබඳව මේ ගෙන්නලා තියෙන උපකරණ ශල්‍ය උපකරණ ඖෂධ 64ක් බාල බව තහවුරු වෙලා තිබෙන්නේ. මේ පිළිබඳව තොරතුරු සඳහන් කරන්නේ වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ මේ විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහත්මයා. එතුමා දිගින් දිගටම මේ පිළිබඳව තොරතුරු සඳහන් කළා විවිධ මාධ්‍ය හමුවලදී. ඉතින් එහෙම අරුණ පුවත්පතේ තොරතුරු වාර්තා කරන විට අපි ආපහු බලමු අද පත්තරේ සිරස්තලයක් මෙන්න සඳහන් වෙනවා 2023 දී ලියාපදිංචි නැති ඖෂධ 500ක් ගෙන්නලා තියෙනවා කියලා තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් මීට අමතරව ඖෂධ අසාත්මිකතාවය පිළිබඳව විශේෂඥයින් ඒ කියන්නේ ඇලර්ජිස්ට් සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ නොමැති බවත් මේ නිසා හදිසි අසාත්මිකතාවලට ලක් වූ රෝගීන් කළමනාකරණය පිළිබඳව ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට එම විෂය පිළිබඳව විශේෂඥතාව ඇති මහාචාර්ය චන්දිම ජීවන්දර පත් කළ යුතු බවත් සඳහන් කරලා තිබෙනවා. ඉතින් මේ පිළිබඳව සඳහන් කරන විට තමයි 2023 දී ලියාපදිංචි නැති ඖෂධ 500ක් ගෙන්නලා තියෙනවා කියලා සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය සඳහන් කරන්නේ. ඉතින් චන්දිම වීරක්කොඩි මහත්මයා පත් කරන්න කියලා කිව්වට අද පත්තරවල මම දුටුවා මුල් පුටුවට වෛද්‍ය දේදුණු ඩයස් MRI එකේ අධ්‍යක්ෂතුමා පත් කළ යුතු බව. ඒ කමිටුව කවුද කියලා පත්තරවල තියෙනවා. නිසි වෙලාවට අපි කමිටුව කවුද කියලා බලමු. ඉතින් ඊට පස්සේ අරුණ පුවත්පතේ තවත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. ඖෂධ ගැන ඒ මරණ ගැන බලන්නට හොයන්නට සත්පුද්ගල කමිටුවක් පත් කරමු කියන යෝජනාවක් ඇවිල්ලා තියෙනවා. පත් කරන්න අමාත්‍යතුමා කටයුතු කරලා තියෙනවා. ඉතින් සත්පුද්ගල කමිටුව කවුද කියන කාරණේ පිළිබඳවත් පුවත්පත්වල මේ සඳහන් වෙලා තිබෙනවා. අරුණ පුවත්පතේ මේ පිළිබඳව විශේෂයෙන් තොරතුරු වාර්තා කරලා තියෙනවා. ඉතින් ඒ අනුව රජයේ රෝහල්වලදී ලබා දුන් ඖෂධ නිසා සිදු වූ බව කියන මරණ සම්බන්ධයෙන් සොයා බැලීමට සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල විසින් සත්පුද්ගල කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒ සත්පුද්ගල කමිටුවට ඇතුළත් වෙනවා බොරැල්ල වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ දේදුණු ඩයස් එතුමාගේ සභාපතිත්වයෙන් ඒ වගේම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතාව ශක්ති වේදේ සහ සෛල ජීව විද්‍යාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර කොළඹ විශ්වවිද්‍යාලයේ ඖෂධ භේදය පිළිබඳ මහාචාර්ය ප්‍රියදර්ශනී ගලප්පත්ති වෛද්‍ය සෙනිතා ලියනගේ මහාචාර්ය නෙතුෂි සමරනායක මහාචාර්ය වික්‍රමසූරිය වෛද්‍ය පිලිප් එම් ලී යන නිලධාරීන් පත් කර තිබෙන බව තමයි වාර්තා වෙන්නේ. ඔන්න අපිට
මේ ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් සමන්විත සෞඛ්‍ය ශාස්ත්‍රයේ විෂය ප්‍රාමාණිකයින්ගෙන් යුක්ත කමිටුවේ තීරණය මොකද්ද මේ වටින් ගොඩින් රට වටේම වාර්තා වෙන මරණවලට සහ අසාත්මිකතාවලට හේතුව කියලා අපිට දැනගන්නට පුළුවන්කම ලැබෙවි. අපි අරුණ පත්‍රයෙන් යමු දිනමිර පත්‍රයට. දිනමිර පත්‍රයේ ඊටාම වැදගත් ප්‍රවෘත්තියක්. උදේ පාන්දර මේ වගේ ප්‍රවෘත්ති තමයි අපිට වැදගත් වෙන්නේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රගමණය වෙනුවෙන් ගන්න ක්‍රියාමාර්ග. මෙන්න දකුණු ආසියාවේ විශාලතම මාතෘ රෝහල කොහෙද තියෙන්නේ? ශ්‍රී ලංකාවේ කරාපිටියේ. ඉතින් වියදම කෝටි 357ක් කරලා තියෙනවා. විවෘත කිරීම මේ වසර අගදී සිදු කිරීමට තමයි බලාපොරොත්තු වන්නේ. විශේෂත්වය මොකක්ද කියලත් පත්‍රවල වාර්තා වෙලා තිබෙනවා. මහල් 6කින් සමන්විත මෙම මාතෘ රෝහල ඇඳන් 640කින් සමන්විත වෙනවා. ඒ වගේම ශල්‍යාගාර 6කින් හදිසි ප්‍රතිකාර ඒකක, දැඩි සත්කාර ඒකක, රසායනාගාර, ලදරු දැඩි සත්කාර ඒකක, විශේෂ ළමා ඒකක ඇතුළු සියලු නවීන වෛද්‍ය පහසුකම් වලින් සහ අපජලය පිරිසිදු කරන මුදාහැරීමේ ඒකකයකින් සමන්විත වෙනවා කියලත් තොරතුරු වාර්තා කරනවා. ඉතින් මේ පහසුකම් ලැබීම සෞඛ්‍ය ශාස්ත්‍රයේ දියුණුවට ඉතාම වැදගත් වෙනවා. දිනමින පත්‍රයේ එහෙම සඳහන් කරන විට අරුණ පත්‍රයේ බාල ඖෂධ ගැන කතා වුණානේ වැඩිපුර අද පත්‍රවල. ඉතාම බාල වැඩක් කරලා තියෙනවා. ඒකත් බලන්නට ඕනේ. අරුණ පත්‍රයේ වාර්තා කරන්නේ මොකද්ද බාල වැඩේ? අර කිරි කලයක් දොවලා ගොම ටිකක් දාපුවහම මොකද වෙන්නේ? නේද? අන්න ඒ කාරණේ තමයි මේ බලන්න ඇක්සිඩන්ට් ලෙඩාගේ ඔක්කොම අතගාගෙන ඇඩ්මිට් කරලා තියෙනවා. උස්සපු කාඩ් එකෙන් බඩුත් තරම් තෙලුත් ගහගෙන කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් රියානතුරකට ලක්ව සිහිසුන්ම මාර්ගයේ වැටී සිටි පුද්ගලයෙකුගේ මුදල් පසුම්බිය සොරාගෙන එහි තිබූ මුදල් සහ බැංකු කාඩ්පත් භාවිත කර රුපියල් 35000කට ආසන්න ඇඳුම් පැළඳුම් සහ ආහාර පාන ලබාගත් සැකකරුවෙකු රිමාන්ඩ් බහරේ තබන ලෙස අධිකරණය ඊයේ නියෝග කරලා තියෙනවා. ඉතින් රියානතුරකට ලක් වෙලා තියෙන්නේ අනේ අවුරුදු 61ක් වයස වියපත් පුද්ගලයෙක් අශෝක පීරිස් නැමැත්තාගේ මේ නැමැති අයගේ බිරිඳ වන අංගොඩ කොහිලවත්ත පදිංචි එතුමිය තමයි පැමිණිල්ල කරලා තියෙන්නේ. ඉතින් සැකකරු අදාළ බැංකු කාඩ්පත් භාවිත කරමින් ප්‍රධාන පෙළේ නිමැඳුම් සලකින් රුපියල් 25000යි තව කෑම බීම හැමදේම ඉන්ධන හැමදේම ලබාගෙන තියෙනවා. කියන්නද නම කමක් නෑ නේද? මුල් ඒරියාව පොලිසිය මෙලෙස අත්අඩංගුවට ගත්තේ කඩුවෙල වැලිවිට පදිංචි සමීර අසංක කුරේ නැමැති පුද්ගලයෙක් කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් මේක මහාමාර්ගයේ අනතුරු සිද්ධ වෙනකොට කවුරුත් වහාම උනන්දු වෙලා තමුන්ගේ යන ගමන් බිමන් පැත්තකින් තියලා තමුන්ගේ ආරක්ෂාව පැත්තකින් තියලා රෝහල්ගත කරලා ජීවිත බේර ගන්නවා. ඒ වගේ අවස්ථාවක කරලා තියෙන බාල වැඩක් ගැන තමයි තොරතුරු වාර්තා කරන්නේ. අපි සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් යමු අරගල භූමිය පැත්තට. පහුගිය කාලේ ජයට වාර්තා වුණා මේ පිළිබඳව තොරතුරු. දැන් රට සාමාන්‍ය තත්ත්වයකට ආවට දිවයින පත්තරයට අවධානය යොමු කරමු. අරගලයේදී ගිනි තැබූ ඇමතිවරුන්ගේ දේපොළ වලට වන්දි ලබා දීමට කටයුතු කරනවා කියලා තමයි ඔන්න තොරතුරු වාර්තා කරන්නේ. ඉතින් අරගලයේ මේ ගිනි තැබුණු ඒ දේපොළ වලට වන්දි දැනටමත් 15කට ගෙවලා තියෙනවා. ඉකුත් වසරේ මැයි 9 වෙනිදා අරගලයේදා සංවිධානාත්මක පිරිස විසින් රට පුරා දේශපාලඥයින්ට අයත් නිවාස දේපල ගිනි තබා විනාශ කිරීමට අදාළව වන්දි මුදල් ගෙවීමට රජය තීරණය කරලා තිබෙනවා. ඉතින් හොඳ වැඩේ ඔන්න අපි කෙරුවා කියලා කියපු අයට දැන් ඉතින් මහජනතාවගේ මුදල්ම තමයි මේ විදිහට වියපැහැදම් වෙන්නේ. තොරතුරු වාර්තා කරන විට මෙහි මූලික අධීරය යටතේ විනාශයටපත් වූ ගොඩනැගිලි සඳහා වන්දි මුදල් ලබා දීමේ පියවර පිළිබඳව සඳහන් කරනවා. ඉතින් මුලින්ම ගොඩනැගිලි වලට වන්දි ලබා දෙනවා. ඊට පස්සේ ඇතුළත තිබිච්ච උපකරණ වලට වන්දි ලබා දෙනවා කියලා කියනවා. හැබැයි මට නම් තාම ලැබුණේ නැහැ කියලා රාජ්‍ය අමාත්‍ය සරත් නිශාන්ත මහත්මයාත් කියලා තියෙනවා. එතුමා මේ වන්දි පිළිබඳව පහුගිය දවස්වල කියලා සහ නොකියපු කෙලින් කියපු නොකියපු කතා හුඟක් තියෙනවා. මට නම් තාම හම්බුලා නැහැ. හැබැයි හම්බිච්ච අය ගැන වාර්තා වෙනවා කියලා එතුමත් කියලා තියෙනවා. ඊට පස්සේ අරුණ පත්‍රෙත් මේ අරගල සහ ඒ ආශ්‍රිත තොරතුරක් වාර්තා කරනවා. ගෙවල් ගිනි තියලා වටන්න බෑ. අපි දැන් ඉන්නේ ගේමේ කියලා තමයි මේ අරුණ පුවත්පතේ කවුද මේ තොරතුර සඳහන් කරන්නේ. මේ විශේෂයෙන්ම මින් ඉදිරියට සිය පාක්ෂිකයින්ට හිරිහැර කළහොත් ඒවාට පොලිසිය එක්කම මේ වන්දි ගෙවීමට සිදුවන බව නාගරික සංවර්ධන සහ නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහත්මයා සඳහන් කරලා තියෙන මේ පිළිබඳව තොරතුරු. ඉතින් විශේෂයෙන්ම එතුමා සඳහන් කරනවා හොඳ සාර්ථක මිනිහෙක් වෙන්නේ වැටි වැටි නැගිටින අයයි. එදා මගේ පියාගේ නිවස ගිනි තබ්බ වෙලාවේ ඔබතුමාලා එතුමා රැක ගන්න වගේ කටයුතු කළා. මිනුවන්ගඩ ඔබ මාවත් රැක ගනිවි කියලා මම විශ්වාස කරනවා. 77 අපේ ගෙවල් ගිනි තිබ්බා. 94 විරුද්ධ පාක්ෂිකින් අපි ආරක්ෂා කරගත්තා. ඉතින් නිසි වෙලාවට රනිල් වික්‍රමසිංහ මහත්මයා ජනාධිපති බවට පත් කරගත්තා. දැන් අපි ඉන්නේ ගේමේ අපිව වටන්න බෑ කියලා මේ ප්‍රසන්න රණතුංග මහත්මයා
සඳහන් කරලා තියෙන. ඉතින් ගේම වගේම සමහරවිට මුළු තැන්ගේ තව ගොඩනැගිලි හුඟක් විනාශ වුණා. ඉතින් නමුත් අපි ගේමේ දිගටම ඉන්නවා කියලා එතුමා කියනවා. ප්‍රවෘත්ති ගණනාවක් තව පත්තරවල තියෙනවා. උදේ පාන්දර බලන්න හොඳ ප්‍රවෘත්ති. අපි කෙටි විරාමයක් ලබා ගමු. යලිත් ඊට පස්සේ පත්තර සිරස්තල අතරට. අරගලයේදී වැරදිකරුවන් බවට පත්වුණු අය විවිධ ඉල්ලීම් පෙත්සම් ඉදිරිපත් කරනවා. ඒවා නිවැරදිතාවයට පත් කරගන්නට දිනමින පත්තරයේ ප්‍රධාන සිරස්තලයේ දකුණු පැත්තෙන් තියෙන ඒ වගේ ප්‍රවෘත්තියක්. ගෝඨාභයගේ නිවස අසල උද්ඝෝෂණය පිළිබඳව තොරතුරු වාර්තා කරන්නේ අරගලකරුවන් දෙදෙනාගේ පෙත්සම් විසි කරයි කියලා වාර්තා කරන්නේ. සවිස්තරාත්මක ප්‍රවෘත්ති ඔබට බලා ගන්නට පුළුවන්. පෙත්සම් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒවා උසාවිය විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. දිනමින පත්තරයේ තොරතුරු වාර්තා කරන විට අපි බලමු අරුණ පුවත්පතේ වාර්තාවක්. අරුණ පුවත්තරේ මේ වාර්තා කරනවා වතුර පිට යවන ගොවින් පිළිබඳව. ඒ කියන්නේ වතුර නාස්ති කරන ගොවින් පිළිබඳව තීන්දුවක් අරගෙන තියෙනවා. සහන කපා දැමීමට කටයුතු කරනවා කියලා කියන්නේ. වතුර පිට යවන මේ ගොවින්ගේ සහන මල්ල කපා දමයි. ඒ අනුව ජලය නාස්ති කරන ගොවින්ට කිසිදු සහනයක් ලබා නොදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කරලා තියෙනවා. කන්නවලදී වගාවට ජලය නිකුත් කිරීමෙන් පසුව එම ජලය වගාවට නොයදෙන ගොවින්ගේ සහන කපා හැරීමට තමයි කටයුතු කරන්නේ. වෙලාවට ජලය ලබා දීමත් ඉතා වැදගත් වෙනවා. නාස්ති නොකර සිටීමත් ඉතා වැදගත් වෙනවා. අපි මව්බිම් පත්තරේ බලමු. මෙන්න ඇමති අමරවීර තවත් කෘෂිකාර්මික ප්‍රවෘත්තියක් ශ්‍රේෂ්ඨාධිකරණයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවකු බලාපොරොත්තුෙන් ඉන්නවා කියලා වාර්තා කරන්නේ. විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් නම් කර එවන්නේ නම් හෙටවුවත් ප්‍රතික්ෂේපිත චීන කාබනික පොහොර නැව සම්බන්ධ ගනුදෙනුවේදී නිත්‍යානුකූලව නොවන අයුරින් කටයුතු කළ පිරිස් පිළිබඳව සොයා බැලීමට සඳහා ඉහළ පෙළේ කමිටුවක් පත් කිරීමට තමා සූදානම් බව තමයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහත්මයා සඳහන් කරන්නේ. ලංකාදීප පුවත්පතේ වාර්තාවක් තියෙනවා. රජ කාලේ වැවකට දැන් කරලා තියෙන දෙයක්. ඡායාරූපයකුත් එක්ක තමයි තොරතුරු වාර්තා කරන්නේ. රජ කාලේ හදපු වැවේ දැන් හෝටලයක් හදලා කියලා. හැබැයි ඡායාරූපේ නම් හෝටලයක පෙනුමක් පේන්නේ නැහැ. නමුත් ඒ ප්‍රදේශයේ වෙන්නට ඕනේ. අනවසර ඉදිකිරීමක් මනින්නවත් විදිහක් නැහැ. වාරිමාර්ග ඉංජිනේරුතුමා සඳහන් කරන්නේ තිස්ස මහරාම පන්නිගමුව වැව ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් ප්‍රබල දේශපාලඥයෙක් ඇතුළු විවිධ පුද්ගලයන් එහි කොටසක අනවසර ඉදිකිරීම සහ වගාවන් සිදු කර ඇතැයි ගොවි සංවිධාන සඳහන් කරනවා. වැව ප්‍රතිසංස්කරණය වෙලා නැත්නම් දේශපාලඥයෝ කරන්න ඕනේ. වැව ප්‍රතිසංස්කරණය කරන එකනේ පාළුවට යවලා කොටසක් අල්ලගන්න එක නෙමෙයි හපංකම. ඉතින් ලංකාදීප පත්‍රයේ එහෙම තොරතුරු වාර්තා කරන විට අරුණ පත්‍රයේ අපි බලමු මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් ජනපති සමාව අභියෝගයට ලක් කරන්න බැහැ කියලා තොරතුරු වාර්තා කරලා තියෙන්නේ. ජනාධිපති සමාව ලබා දීමේ මේ ව්‍යවස්ථාමය මේ ප්‍රතිපාදන පිළිබඳව අධිකරණය මගින් වරදකරුවන් කරනු ලබන පුද්ගලයන්ට සමාව ප්‍රදානය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන බලය මූලික අයිතිවාසිකම් පෙත්සම් වලින් අධිකරණය හමුවේ අභියෝගයට ලක් කළ නොහැකි බව නීතිපතිවරයා සඳහන් කරලා තියෙනවා. ඉතින් එහෙම සඳහන් කරන විට ලංකාදීප පත්‍රෙත් මම දැක්කා ඒ පුවතම වාර්තා කරලා තියෙනවා. ලංකාදීප පුවත්පත් සඳහන් කරන්නේ ජනපති සමාවට අතපොවන්නට අධිකරණයට බෑ කියලා ලංකාදීප පුවත්පතත් මේ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. පත්තරේ අතර ගත්තට පස්සේ ඔබට වැඩිදුර විභාගයේ මේ තොරතුරු දැනගන්නට පුළුවන්. පෙත්සම් විභාගයේදී නීතිපතිතුමා කියපු කතාව තමයි ඒ විදිහට වාර්තා කරන්නේ. අපි බලමු දිනමින පත්තරේ මේ අධිකරණයේ තොරතුරක් තවත් වාර්තා කරනවා. 2008 අවුරුද්දේදී ලබා දීපු තීන්දුවක් සම්බන්ධව අපි කවුරුත් දන්නවා නාලන්දෙල්ලාවල ඝාතනය. ඉතින් නාලන්දෙල්ලාවල ඝාතනයේදී මේ එක්සත් ජාතික පක්ෂ සමාජිකයාගේ දේපල ගිනි තැබීම ඒ කාරණා දෙකම රත්නපුර මහාධිකරණයේ 2008දී 9කට දුන් සිරදඩුවම ක්‍රියාත්මකයි කියලා වාර්තා කරන්නේ. තිදෙනෙක් මිය ගිහිල්ලා තියෙනවා මේ වන විට. පැමිණෙල්ලේ නීතිඥයා අවුරුදු 26ක් නොමිලේ පෙනී සිටලා තියෙනවා මේ නඩුවට කියලා වැඩි විස්තර දිනමින පුවත්පත වාර්තා කරලා තියෙනවා. ඊට පස්සේ දිනමින පත්තරේම අපිට බලන්නට පුළුවන් තවත් තොරතුරක් මේ කම්කරු නීති සංශෝධනය කරන්නට පහුගිය දවස්වල ලොකු උත්සාහයන් ගණනාවක් තිබුණා. ඒ පිළිබඳව තොරතුරු වාර්තා වුණා. නමුත් දිනමින පුවත්පත වාර්තා කරනවා කම්කරු නීති සංශෝධනය පැරදිවිය යුතුයි කියලා මේ තොරතුර වාර්තා කරන්නේ. විශේෂයෙන්ම මේ කම්කරු නීති සංශෝධනය කිරීමේදී ඊටාම සැලකිලිමත් වෙන්නට ඕනේ. ඒ නිසා ආණ්ඩුව බොහෝ දේ සැඟවීමට උත්සාහ කරන බව ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මයා සඳහන් කරන්නේ. අතිශයින්ම භයානක කම්කරු නීති සංශෝධනය කිරීමේදී ආණ්ඩුවේ උත්සාහය පරාජය කළ යුතුයි. සේවක අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට හාම්පුතුන්ට පාර කපා දීම වැළැක්විය යුතුයි කියලා එතුමිය සඳහන් කරනවා. පරිස්සමින් මේ වැඩේ කෙරෙන්නට ඕනේ කියලා තමයි කවුරුත් විශ්වාස කරන්නේ. ඊට පස්සේ අපි බලමු මේ දිවයින පත්‍රයේට දිවයින පත්‍රයේ තොරතුරක් තියෙනවා. IMF එකේ ණය මේ වන විට තත්ත්වය මොකද්ද කියලා. IMF එකේ ණය ගන්න දුන් මේ
සහනය මේ පාකිස්තාන ජනාධිපති මේ තුමා රනිල් ජනාධිපතිතුමාට මේ තුති පුදලා තියෙනවා ලංකාවේ නෙමෙයි පාකිස්තානයේ IMF ණය අනුමත කර ගැනීමට ලංකාව ලබා දීපු සහාය පිළිබඳව මේ විදිහට ජනාධිපතිතුමාට තුති පුදලා තියෙන්නේ. අපිත් ඉල්ලුවා. හැබැයි තවත් රටවල් ඉල්ලුවා. ඒ රටවල් වලට සහාය දක්වපු එක ලොකු දෙයක් කියලා ඒ රටවල් කියන්නේ. IMF අපේ තත්ත්වය මොකද්ද? මේ පිළිබඳව තමයි දිනවින වාර්තා කරලා තියෙන්නේ. දිනවින පත්‍රයේ තියෙනවා ශ්‍රී ලංකා ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරනවා කියලා තමයි මේ විදිහට තොරතුරු වාර්තා කරන්නේ. ඇමරිකා භාණ්ඩාගාර ලේකම් තමයි කතාව කියලා තියෙන්නේ. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනමින් අවසන් කිරීමට හැකියවනු ඇති බව තමයි එතුමන්ලා අදහස් පළ කරලා තියෙන්නේ. ඒක තමයි කවුරුත් බලාපොරොත්තු වෙන දේ. දැන් අපි අද පත්තරේට අවධානය යොමු කරමු. ගුටිකෙලි තියෙනවා එක එක තැන්වල අපි බොහොම අඩුවෙන් උදේ පාන්දර බලන්න හදන්නේ. නමුත් මේක ඉතා වැදගත් වෙනවා. මේ දිවින පත්තරේ මුල් පිටුවේම තියෙන්නේ. පොස්පේට් බලන්න ගිය ඇමති චාමර ඉදිරිපිට දීම නිලධාරියාට නෙලලා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. දෙගොල්ල රණ්ඩු වෙලා තියෙනවා. ඉතින් දිවින පුවත්පතේ ඒක වාර්තා කරන විට ඔබ බලන්නකෝ ඒ ඡායාරූපයකුත් තියෙනවා. පොලිසියත් මැදිහත් වෙලා තියෙනවා මේක වළක්වන්න. ඉතින් එහෙම කියන විට මව්බිම් පත්තරේ මම දැක්කා සවිස්තරාත්මකව මේ පිළිබඳව තොරතුරක් වාර්තා කරලා තියෙනවා. ඉතින් මව්බිම් පත්තරේ නම් කියන්නේ මොකද්ද ටිකක් වෙනස් කතාවක්. රාජ්‍ය ඇමති චාමර සම්පත්ගේ චණ්ඩිපාට් මැද පොස්පේට් නිලධාරියෙකුට ප්‍රහාරයක් කියලා මේ මව්බිම් පුවත්පත වාර්තා කරනවා. ඉතින් ඒ විදිහට දෙගොල්ල රණ්ඩු වෙන විට අරුණ පුවත්පතේ ඡායාරූපයක් තියෙනවා තවත්. ඒ ඡායාරූපයේ සඳහන් වෙන්නේ 3000 බුෂ් එක කීයට අරන්ද 78000කට ගත්තැයි පොස්පේට් නිලධාරියාට සේවක විරෝධය. ඒක රාජ්‍ය ඇමතිතුමා ඉස්සරහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් මේ මිනිහගේ වැඩ තහනම් කරන්න රාජ්‍ය ඇමති චාමර මේ තමයි මේ කතාව චාමර සම්පත් දසනායක මහත්මයා තමයි කියලා තියෙන්නේ. එප්පාවල ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ කටයුත්ත සඳහා කර්මාන්ත රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක ඊයේ පැමිණි අවස්ථාවේ ආයතනයේ වංචා දූෂණ වලට සම්බන්ධ බවට චෝදනා කරමින් විධායක නිලධාරියෙකුට සේවකින් පහර දීපු අවස්ථාව හිතේ තද කරගෙන ඉන්නට ඇති. ඇමතුමා ඉස්සරහම කළොත් හරියයි කියලා හිතන්නට ඇති. රණ්ඩු වීම නෙමෙයි වැදගත් වෙන්නේ. ඇමතුමා යන්නේ කරුණු කාරණා බලන්න. ඒවන් නිසි විදිහට ඉදිරිපත් කරන එක ඉතා වැදගත්. කොහොම වුණත් මෙහෙම දෙයක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඔහොම අරුණ පත්තරේ තොරතුරු වාර්තා කරන විට අපිට බලන්නට පුළුවන් හිමින් සැරේ අද කාටුන් කොහොමද කියලා. අරුණ පත්තරේම පටන් ගමු. කාටුන් කොහොමද අද වාර්තා වෙලා තියෙන්නේ, ඇඳලා තියෙන්නේ කියලා. හසන්ත විජේනායකගේ හුරේරා කොහොමද අද මොනවද කියන්නේ? කෙහෙලිය බය නැතිලෝ සෞඛ්‍ය ඇමතුමා. හරි එහෙනම් සිංගප්පූරු යන්නේ නැතුව බෙහෙත් ගන්න ආණ්ඩුවේ ස්පිරිතාලයකට යන්න කියන්නකෝ කියලා කියනවා. පොඩ්ඩ බැරි වෙනකොට සිංගප්පූරුවට යන අවස්ථා පහුගිය දවස්වල තිබුණා. ඉතින් ඔහොම කාටුන් එකේ තියෙන විට මව්බිම් පත්තරේ බලමු. මව්බිම් පත්තරේ අද මරසිපාල මොකද කියන්නේ? MD වීරරත්නගේ අපිට තියෙන්නේ අපේ නොවන අපේ ආණ්ඩුවක් කියලා සාගරකාරියවසම් කියනවා. මට මගේ නොවන මගේම ආදරයක් වගේ. හරි හරි. එතකොට අපිට තියෙන්නේ අපෙත් නොවන තොපෙත් නොවන ආණ්ඩුවක් කියලා මව්බිම් පත්තරේ කියන විට අපි බලමු දිවයින අද කාටුන් එක මොකද්ද කියලා. මෙන්න ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක් පොඩි සාකච්ඡාවක් යනවා පත්තරේකුත් බැලෙනවා. ආයි ගහන්න આવොත් පොලිසියත් එක්ක වන්දි ගවන්න වෙයි කියලා ප්‍රසන්න කියන්නේ. අපි කිව්වනේ දේ ප්‍රවෘත්තිය. ඔව්. අපිටද ආණ්ඩුවටද කියන්නේ ආණ්ඩුවද ගහන්නේ අපිද ගැහුවේ. ඕක තමයි කතාව තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු දිනමින පත්තරේ කාටුන් එක මොකද්ද අද? කවුද කාටුන් එක අඳින්නේ? අංජනගේ කාටුන්. රැස් විහිදෙන අඹුසැමි යුවලක් හමු වෙලාලු බං. එහෙම ප්‍රවෘත්තියක් තිබුණා අද වෙලාව තිබෙන්නේ ගැන කියන්න. කඩේට ගියාම අපේ ශරීරේනොත් රැස් විහිදෙනවා සෑර්. බඩමිල බැලුවට පස්සේ රැස් විහිදෙනවා මුදල් පසිම්බු වලින් ශරීරයෙන් කියලා තමයි කියන්නේ. අපි ලංකාදීප පත්තරෙන් අද පත්තර සිරස්තල අවසන් කරන්නට බැලුවේ ලංකාදීප සරදම් කාටුන් එක ටිකක් බලමු. මෙන්න සරදම් කාටුන් එක පංකජ රුවින්දගේ. ඇමතිතුමාට නම් ආරක්ෂාව තියෙනවා. එතකොට ලෙඩ්ඩුන්ටද ආරක්ෂාව නැත්තේ කියලා අහන්නේ. ඉතින් ලෙඩ්ඩුන්ට ආරක්ෂාව වැදගත් වෙනවා. ලෙඩ වීමෙන් ආරක්ෂා වීම තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ ගැන කල්පනා කරමු දවස පුරාම. ජීවිතය යහපත් වේවා, අරමුණු වෙතට යන්නට ශක්තිය ලැබේවා. අපි හිතත් උදේ හමු වෙමු. ඔබට උදා වුණු දවස